හොඳයි කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. සම්මන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්සේ සුනන්තු සග්ගේ මොක්ඛදං අම්මත් වෙන කාලෝ අයං බද්ධංඛා අම්මත් වෙන කාලෝ අයං බද්ධංඛා අම්මත් වෙන කාලෝ අයං බද්ධංඛා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අප්පමිද්ධං භික්ඛවේ මනුස්සානං ආයෝ ගමනීයෝ සංපරායෝ අත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචරියං නත්ති ජාතස්ස අමරේනං ගෞරවනීය අපේ විහාරාධිපති ආම්දුරුවන් වහන්සේ ගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි අද මේ පුන් පොහොය දවසේ මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතයේ සියලුම සම්මත දේවල් බැහැර කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර පෙන්නලා දුන්නු මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ අද දවසේ ක්‍රියාත්මක වීමට පෙහෙවත් සමාදන් වෙලා උදෑසන සිට පිළිවෙත් පුරමින් සිටින මොහොත පින්වතුනි මේ ලැබුණු සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම දන්න පිරිසක් මේ ඇත. ඒ නිසා තමයි මේ පිළිවෙත අනුගමනය කරමින් තමන්ගේ සිත කය වචන තුන්දෙරින් වෙන්නා වූ අඩුපාඩුකම් තමන්ගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රායෝගික ධර්ම තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා. මේක මෙතෙන්ට පමණක් සීමා කරන්න එපා පින්වතුනි. සීමා රහිත තමන්ගේ ජීවිතේ සම්මත ලෝකේ
ඒ කරන හැම කටයුත්තක් ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළට අනුගත වෙන ආකාරයට අපි කටයුතු කරන්න ඕන කියලා. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව. අපි හරිම වාසනාවන්තයි, භාග්‍යවන්තයි. සන සම්පත්තිය අපට ලැබිලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මීය ශ්‍රවණය කරන්න භාග්‍ය ලැබිලා තියෙනවා. එනිසා මේ ලැබෙන අවස්ථාව බොහොම හොඳට පැහැර හරින්න නැතුව මේ කාලය කියන එක Tamanට රන් හා සමානයි කියලා හිතලා තමන්ගේ සම්බුද්ධිය තුලින් මේ ධර්ම ඖෂධය පානය කරන්න ඕන. එහෙම කළොත් අපට දැක නිවි යන කමනකට යන්න පුළුවන්. මම මාතෘකාවට ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා පාඨයක්. අප්පමිදාම් භික්ඛවේ මනුස්සානං ආයු. මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්නත් හරිම අමාරුයි. ඒ වගේ මනුස්සයාගේ ආවිසය බොහොම අල්පයි. මේ අල්ප ආයුෂයක් කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අවුරුදු 120යි. 120ක් බුදුහාමුදුරන්ගේ කාලේ දේශනා කරට දැන් නම් අවුරුදු 60යි. එහෙම නේද? අවුරුදු 60යි දැන්. ඒක භාගයකට බැහැලා. ඒ මොකක්ද හේතුව? එකක් තමයි අපේ ආධ්‍යාත්මික ගුණ වගාවන් කියන ඒවා අංශක 1000 ඉඳලා ටික පහළට වැටෙනවා. මොකක්ද ඒකට හේතුව? නවීන තාක්ෂණී නිසා, විද්‍යුත් මාධ්‍ය නිසා මේ ලෝකේ තරංගකාරීත්වයට පුරුදු වෙලා. මිනිස්සුත් එහෙමයි. හැම කෙනාගේම තියෙන්නේ තරංගකාරීත්වය. එකිනෙකා අභිබවා යාම. අධ්‍යාපන ශ්‍රේෂ්ඨය ගත්තත්, ව්‍යාපාර ශ්‍රේෂ්ඨය ගත්තත්, මොන ශ්‍රේෂ්ඨයක බැලුවත් එකිනෙකා පරයා යාමක් තියෙනවා. තමන්ගේ දේ හොඳින් හෝ නරකින් ඉෂ්ට කරගන්න ඕන. මෙන්න මෙතනයි අපට වැරදුනේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට මේ ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය ආධාර කරගෙන කටයුතු කරන්න කිව්වේ ඔය පැත්තට නැඹුරු වෙලා නෙමෙයි. ඔය යන පැත්ත Tamanටම අවබෝධ වෙන්න ඕන වැරදි කියලා. වැරදි මාවතේ ගමන් කරන්නේ. මොකක් නිසා? නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පය තුළ අපි සංසාරේ ඉපදිමින් මැරෙමින් එනකොට පුරුදු වෙලා හිටියේ. මම මගේ ආත්මය මට කැමැති ආකාරයට ඒ කැමැති දේ ඉෂ්ට නොවුනොත්
මට දුකක් ඇති වෙනවා. පියේ විප්පයෝගෝ දුක්ඛෝ. මන්ට නොගැලපෙන දෙයක් සිද්ධ වුණොත් අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ. කැමැති දේ කැමැති ආකාරයට යං කිච්චි නලබති තම්පි දුක්ඛ. කැමැති දේ කැමැති ආකාරයකට අපි ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් එතනත් දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. හොඳයි දැන් බලමු අපි මේකේ තියෙන ආදීනවය. මේකේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අපි මේ සංකල්පය තුළ ක්‍රියාත්මක වෙනකොට මස් ඇස තමයි ක්‍රියාත්මක වෙන්නේ. මස් ඇස තුලින් බලනකොට ඍණාත්මක සිතිවිලි තමයි කටයුතු කරන තත්ත්වයටපත් වෙන්නේ. ඍණාත්මක. මේ ඍණාත්මක සිතිවිලි උපද්දවන්නේ කුමකින්ද? නාම කියලා අපි සඳහන් කළා. නාම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි නාමකය කියලා එක කයක් තියෙනවා. රූපකය කියලා එකක් තියෙනවා. දෙකක් තියෙනවා. මේ රූපකය ක්‍රියාත්මක කරවන්නේ නාමකය කරහා. නාමකය කියන්නේ චෛතසික ධර්මයන්. මේ චෛතසික ධර්මයන් කුසල් පැත්තෙනුත් එනවා අකුසල් පැත්තෙනුත් එනවා. බොහෝමයක්ම අපි පුරුදු වෙලා තියෙන්නේ කුසල් පැත්තටද අකුසල් පැත්තටද? අකුසල් පැත්ත. ඒ කියන්නේ සංසාරේ නේද? මත් සංසාරේ නියතොත් සංසාරේ. මේ සංසාරේ නැවතුම් පොලක සිටින්නේ. දැන් අපි ඕක හරි පැත්තට දාන්න ඕන. එහෙමනම් අපි කොහොමද ඒක කරන්නේ? බුදුහාමුදුරුවෝ බොහොම හොඳට මාවත පෙන්වලා දීලා තියෙනවා අපිට. හොඳ මාවත. බුදුහාමුදුරුවෝ ගමන් කරපු මාවත. පසේ බුදුරජාණන් වහන්සේලා ගිය මාවත. අරියවතුන් වහන්සේලා ගිය මාවත. මොකද? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ලෝකෙන් එතර වෙන සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවා ගන්න ඕන. මම හිතනවා මේ පිරිස බොහොම උත්සාහ ගන්නවා. මේ උත්සාහ ගන්න නිසා තමයි මේ පිරිස මම මේ ස්ථානෙට ආපු හැම වාරයකදීම දකින්න මේ පිරිස මේ මුහුණු පිපාසිතින දහම් පිපාසිතින සසර බය දකින්නවා. සසර බය දැකලා සසර කතරින් එතරවන්ට මේ උත්සාහය මම හොඳයි. ඒ උත්සාහය තව තවත් වැඩි දියුණු කරගන්නට අපි මේ ක්‍රමවේදය තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම, හොඳ සිහිය. එහෙමත් නැත්නම් සතිය. සතිය කියන එක දෙපැත්තකට යන අකුසල් පැත්තටත් සතිය තියෙන්නේ සිහිය. නේද? ඒකට කියන්නේ සිහිය. වසතින් බලනකොට ඒකට සිහිය. අසත්පුරුෂ සංසේවය. මෙතෙක් කල් අපි යෝක තමයි කරේ.
මේ අවිද්‍යාව කියන ඕගෙට අහු වුණා. අවිද්‍යාව නිසා මුලා වුණා. මුලා වෙච්ච නිසා මේ ඕගෙට අහු වෙලා සංසාරේ ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කළා. කාම ඕග, කාමයේ තියෙන කැමැත්ත. මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගත්තේ මසසින් බලලා කැමැත්ත අකමැත්ත කියන එක ඉස්සරහට තල්ලු කරගෙන සැප හොයන්. සැපක් තියනවද මේකේ? සැපක් ලැබිලා තියනවද මේ ඇත්තන්ට? කල්පනා කරන්න බලන්න. తాවකාලික සැපයක් නම් ලැබෙනවා. සදාකාලික නෑ. සැප කෙලවර දුක. දුක උපද්දව ගත්තේ මොකක් නිසාද? මා මුලින් සඳහන් කළ ආකාරයට මම මගේ ආත්මය කියන සංකල්පය තුල නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන අපි ඉඳගෙන කටයුතු කළා. බුදුහාමුදුරු දේශනා කරන්නේ ඕකෙන් බැහැරගෙන. මේ ඇහැට දකින්න රූපේ අනිත්‍යතාවය දකින්න. මසසින් බැහැර වෙලා නැනස කියන එක පාදා ගන්න. ඥානවන්තව හිතන්න. මේ නැනස තුලින් ප්‍රඥා ඇස අවදි කරන්න. ප්‍රඥා ඇස අවදි වෙන්න තමන්ගේ මේ බඹයක් පමණ මේ ලෝකේ මේක සංවර කරගන්න පුළුවන්. සංවර කරගන්න අර සිතට එන නිමිති වල ස්වභාවය අවබෝධ කරගෙන මසසින් ලෝභ නිමිත්ත, ද්වේෂ නිමිත්ත දෙනවා, මෝහය උපද්දවල මුලා කරලා මොන පැත්තකින් හරි උමනාකාරකින් හරි. මොකද අපි හැමදෙනාටම නිවන් අවබෝධ කරගන්න තාක්කල් මාර්ය අපේ වසඟයට ගන්න බලනවා. ඒගොල්ලන්ගේ වසඟයට. ඇහැට රූප පෙන්නලා ඒක නිට්ටයයි සුඛයි ආත්මයි කියන ඉත්තා කන්තා මනාපා පියරූපා. ඉත්තා කියන්නේ ඒක Tamanට සිටිවිල්ල. ඒක දැක්කා, ඇහෙන් දැක්කා. එහෙම නැත්නම් කන්න ශබ්දය ඇහුණා. එහෙම නැත්නම් නාසයට ගන්ධය. ඒකට තමන්ගේ කැමැත්ත ඇති වුණා. කැමැත්ත ඇති කරවනවා. ඒ වගේම දිවට රසය, කයට පහස මේ පංච ඉන්ද්‍රියන් හරහා කැමැත්ත ඇති කරනවා. තමන් එතකොට සිහිය පිහිටවාගෙන ඉන්න ඕන. කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත කියන්නේ ඇලීමක්. ඇලීමක් තියෙනවා නම් එතන බැඳීමක් තියෙනවා. දැන් ඒ රූපයට දැන් තමන්ගේ මේ බඹයක් පමණ මේකට මනෝ ධාතුවේ මවල පෙන්නනවා මේ සියලුම රූප කලාප. ඇහැට දකින්න රූපේ ස්වභාවය මවල පෙන්නනවා. සමහර වෙලාවට අතීතයේ වෙච්ච දෙයක් නැවතවරක් වර්තමානට ආවර්ජනය කරනවා. ඒහා සමාදව අනාගතේ වෙන්න තියෙන දේවල් රූප කලාප මතු කරලා ඒහා සමානව තමන්ගේ මනස දෝලණය කරන අතීතයයි අනාගතයයි දෙක එකතු කරලා මේ වර්තමානයේ තමන්ගේ හිත කලම්බනවා පිණිස. මේ හැම දෙයක්ම දකින්න ඕන. දකින්න තමන්ගේ දුර්වලකම් තමන්ට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි කාටද ඇඟිලි දික් කරන්න ඕන? තමන්ටම ඇඟිල්ල දික් කරලා බලන්න. මම හිතන ආකාරය කොච්චර සුවපත්ද? ඒ හිත ප්‍රධාන කරගෙන මේ කයින් කරන ක්‍රියා කොච්චර යහපත්ද? ඒ වගේම වචනයෙන් කරන ඒ ප්‍රකාශ කොච්චර එළව මෙලව දෙලවම ලෝකෝත්තර වශයෙන් සැනසෙන ආකාරයටද මම මේ වචන ප්‍රකාශ කරන්නේ. නැවත නැවතත්
තමන් විමර්ශනය කරලා තමයි මේ තුන්දර තමන් ක්‍රියාත්මක කරන්න සංවර කරගන්න ඕන පින්වතුනි. අර මසස කියන එකෙන් බැහැර වෙනකොට නැනස කියන එක තමන්ගේ හැම ක්ෂණය තුළම තමන් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නකොට තමන්ට මේ හැම දෙයකම තියෙන ආදීනවය තමා තුළින්ම දකින්න. තමාගෙම අවබෝධයෙන් දකින්නවා. දකින්නකොට මෙතෙක්කල් මම රූපය පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගත්තා. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. රිත්තා කන්තා. කන්තා කියන්නේ තමන්ට ඒක පැහැදිලි හරි ලස්සනයි ඒක. මනාපා මගේ කැමැත්තක් තියෙනවා. පිය රූපා ඒක තමන්ගේ මනෝ ධාතුවේ නැවත නැවතත් රුප්පණය කරලා විඥානයේ මායාකාරය විසින් මවල පෙන්නනවා. කාමෝක සංහිතා. කාමයේ කියන එක අමුස්සනවා. රජනීය දැන් ඒකට අවශ්‍ය සමහර වෙලාවට තරුණ පිරිමි ළමයෙක් නම් තරුණ ගැහැණු ළමයෙකුට කැමැත්ත. මේක තමයි තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න දැන් පිරිමි ළමයෙක් නම් ඒ ගැහැණු ළමයාට තමන්ගේ ආසාව තමන් එයාව නතු කරගන්න සතු කරගන්න. එයාට මිල මුදල් රන් රිදි ඒ ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම දෙන්න. මොකද තමන්ගේ දේ ඉෂ්ට කරගන්න. දැන් එයාගේ හිනාව දැන් තමන්ගේ මනෝ ධාතුවෙන් ලැබිලා පේනවා. නිදා ගන්න ගියත් එයාව මනෝ ධාතුවෙන් ලැබිලා පේනවා. එහෙම නේද? දැන් මේ ඔක්කොම කාලේ පසු කරලා ඇවිල්ලා තියෙනවා. ඔය ඔක්කොම කාලවල පසු කරලා ඇවිල්ලා තියෙනවා. දැන් ඕවා ඒ කාලේ කරා මොකද්ද කළේ? අර මං කියපු තැන ඉඳන්. තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න. දැන් කොහොම ওই විදියට ක්‍රියාත්මක වෙනකොට අරයා ටික ටික වෙනස් වෙනවා. කවුද? තමන් ආදරය කරපු ඇලුම් කරපු වස්තුව. තමන්ගේ හිතට සුවයක් දුන්නු කෙනා වෙනස් වෙනවා. හිනහ වෙන්නේ නැහැ. කතා කරන්නේ නැතුව මග ඇරලා යනවා. දැන් එතකොට අන්න මොකද වෙන්නේ? අර කැමැත්ත ඉෂ්ට නොවෙනකොට අනිත් පැත්තෙන් ව්‍යාපාදේ. ව්‍යාපාදේ ඇවිල්ලා අරයා කෙරෙහි වෛරසිතක් සමහර වෙලාවට ඇති වෙනවා. ඇයි මට මෙහෙම කරන්නේ? මගේ සියලුම දේවල් මම මෙයාට පරිත්‍යාග කළා. මගේ ජීවිතේම මම මෙයාට පූජා කළා. මගේ දෙමව්පියන් කියන දේ මම ඇහුවේ නෑ. මට මෙයාගේ ජීවිතේතර ලෝකයක් නෑ කියලායි මං හිතුවේ. එහෙම නේද හිතන්නේ? එහෙම වෙනකොට දැන් අරය වෙනස් වෙලා වෙනත් මොකක් හරි එක්කෝ මෙයා ගැන කවුරු හරි වැරදි වැටහීම මේ ලෝකේ ස්වභාවය මේක තමයි. වැරදි වැටහීමක් දීලා අරයගේ හිත වෙනස් කරලා මොන පැත්තකින් හරි හිතේ දෙන්නගේ අතර තියෙන සමගිය එකක් අර මාරියොත් එකට මොන පැත්තකින් හරි දැන් තමන්ව තමන්ගේ ග්‍රහණයට හසු කරගන්න බැරි නම් මාරයාගේ එක්ක තමන්ගේ දෙමව්පියන් නැත්නම් දෙමව්පියන්ගේ අකමැත්ත. ඒ නිසා එහෙම නැත්නම් තවත් කෙනෙක් මෙයා ගැන වැරදි චෝදනාවක් කළා. මොකක් හරි හේතුවක් නිසා එකෙන් එයා වෙනස් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ ලෝකේ ඔය ආකාරයෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒක ස්ත්‍රියකට පිරිමියා ඊළඟට අනිත් එක තමන්ගේ දරුවෝ. දැන් දරුවන්ට ආදරය කරනකොට ඒත් එහෙම. මොකද මේ අපි මසසින් බලන්නේ. දැන් කල්පනා කරනවා නම් මේ කෙනාගේ ශක්ති ගුණුව වෙනයි මගේ ශක්ති ගුණුව වෙනයි. දැන් තමන් අර ඇලුම් කරපු කෙනා කියන්නේ එයත් සංසාරේ මැරෙමින් ඉපදෙමින් එන ගමනක් මාත් මේ සංසාරේ මැරෙමින් ඉපදෙමින් එන ගමනක් මේ ලෝක ස්වභාවය මේකයි. මෙතෙන්දී මම ධර්මානුකූලව හිතලා මම එකෙන්දී හිත ව්‍යාකූල කරගන්න නැතුව
මගේ මනස ධර්මයට නැඹුරු කරලා මම සුවපත් සිතක් ඇති කරගන්න. නමුත් කොයි පැත්තකින් හරි මේ ආකාරයෙන් හැම ක්‍රියාකාරකමක් තුලම තමන්ගේ මනස වැරදි පැතිකඩකට තල්ලු කරලා එක පැත්තකට හිර කරනවා පිළිගන්න. තමන්ගේ ගෙවල් දොරවල් ගැන රාජකාරී කරන තැන, තමන් ඇසුරු මිසුරු කරන තැන, තමන්ගේ දරුවන්ගෙන් නැත්නම් ඥාතීන්ගෙන් එහෙම නැත්නම් සල්වැසියන් මොන දෙයකින් හරි තමන්ගේ මේ ප්‍රභාෂර මනස ව්‍යාකූල කරන්න ඒ බාහිරින් එක ක්‍රියාකාරකම් සිදු වෙනවා. මෙතෙන්දි තමන් සිහිය පිහිටවාගෙන ඉන්න ඕන. දැන් අර ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමසංක රජනීය දැන් තමන්ගේ දේ සතු කරගන්න බැරි වුණාම නේද දුක ඇති උනේ. ඉතින් මේක අර මසසින් බලපු නිසානේ. නැනසින් බැලුවා නම් ප්‍රඥා ඇස අවදි කරගෙන එයාගේ ශක්ති ගුණය මේ මගේ ශක්ති ගුණය මට එයාගේ ඒ පැහැදීම නොලැබුණත් මං එතෙන්දි මැදහත්. අන්න බුදුහාමුදුරු දේශනා කරේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මැදුම් පිළිවෙත. මේ මැදුම් පිළිවෙත අනුගමනය කරනවා නම් අරය කෙරේ වෛරසිතක් ඇති කරගන්නේ නැහැ. තමන් ඇලුම් කරපු කෙනා කෙරේ. මොකද්ද ඒකට හේතුව කියලා හොයලා තමන් මධ්‍යස්ථ භාවයෙන් ධර්මානුකූලව විමර්ශනය කරලා අර නැනස ක්‍රියාත්මක කරලා ප්‍රඥා ඇස තුළින් ඒකේ නිර්වුල්ව නිවැරදිව සංයමයක මොකද සම්මා දිට්ඨිය තුල ඉන්නේ. සම්මා දිට්ඨිය තුල ඉන්නකොට තමන්ගේ කය සංවර වෙනවා. ඒ වගේම තමන්ගේ හිත සංවර වෙනවා. වචනේ සංවර වෙනවා. මේ තුන්දරම සංවර වෙනවා. ඒ සංවර වෙනකොට මේ සම්මත ලෝකේ තමන්ගේ සියලු දේවල් සියලු දෙනාත් එක්කම සම්බන්ධකම් පවත්වනකොට මෙවැනි දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන මොහොතේ තමන් හිතේ අසහනයක් ඇති කරගන්නේ නැති ආකාරයට නැනස ක්‍රියාත්මක කරලා ප්‍රඥා ඇස තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන් එතන ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න එතකොට තමන්ට පුළුවන් ඒකට හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ හේතුවට නිසියාකාර විසුදුම් දීලා ඒ දේ තමන් සතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ට ධර්මයට අනුව ධම්මපටිපද තුල ක්‍රියාත්මක වෙන ආකාරයට තමන්ට නිදහස් තීරණයක් ගන්න පුළුවන්. ඒකට දැඩිව අපි අල්ලගත්තා. දැන් මේ දැඩිව අල්ලගත්තොත් තමයි මේක වෙන්නේ. එහෙම වුණාම තමයි බෙල්ලේ වැල දාගන්නේ. එහෙමනේ තමන්ගේ ජීවිතේ තමන් විසින්ම විනාශ කරගන්න. ඇයි මේකට ඕනාවට වැඩිය මේකට බැඳිලා. දැන් එහෙම ලෝකේ ස්වභාවය මේකයි. තමාට පෝච්චිත බෙල්ල තියෙනවා. එහෙම නැත්නම් වසකුප්පියක් පානය කරනවා. එහෙම නැත්නම් තමන්ට විරුද්ධව නිසා යාගේ ජීවිතෙත් හානි කරලා තමන්ගේ ජීවිතෙත් හානි කරනවා. මොකද මේකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා තමන්ගේ ස්වම්බුද්ධියෙන් මේ සිත කියන එක පාලනය කර ගැනීම විපාක. පාලනය කරගත්තා නම් කවදාකවත් මේ දෙයට ගොදුරු වෙන්නේ නැහැ. සසරේ ගෙනාව අකුසල මූලික තියෙන්න පුළුවන්. මොකද කුසල කර්මනේ අපි ගෙනල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසල යටපත් කරන්න පුළුවන්. අකුසල යටපත් කරන ක්‍රමවේදය මම දේශනා කරලා තියෙනවා. ඒ අකුසල යටපත් කරනකොට නූපන් අකුසල නූපදින්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? තමන් ගෙන ආපු කුසලයේ වර්ධනය වෙලා නූපන් කුසල උපදිනවා. කොහොමද? මේ ක්‍රමවේදය තුල සීමා රහිතව 4 ඉරියව්වකදීම ක්‍රියාත්මක වෙන්න ඕන. 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 4 ඉරියව්වකදීම ක්‍
මේක තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව. මේ පිළිවෙත අනුගමනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ මේ අවිද්‍යාව කියන ඕගෙට අහු වෙලානේ. දැන් අවිද්‍යාව කියන ඕගේ අපි දන්නවා. කෙලස් මාර, ස්කන්ධ මාර, අபிසංකර මාර, මච්චු මාර, දේවපුත්‍ර මාර මේ පස් දෙනාම අපට කුමන පැත්තකින් හරි අපිව ඒගොල්ලන්ගේ ග්‍රහණයට හසු කරලා අපේ මනස මසසට අනුව ක්‍රියාත්මක කරලා නැනස බැහැර කරලා අවිද්‍යාව කියන පැත්තට තල්ලු කරන කූඩු හදන්න. මොකද සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එනකොට පින්වතුනි ඔය හැම ලෝකෙකම අපි ඉපදුණා. මනුස්ස ලෝකේ තරක් නොවේ. ලෝකේ බුදුහාමුදුරුවෝ තල 31ක් දේශනා කරලා තියෙනවා. මේ තල 31ේම මා ඇතුළු ඔයත් ඉපදුණා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරයේ මොකද අපි මේ බුදුවරු 5727 දෙනෙකුගේ කාලේ ඉඳලා මේ ඉන ගමනක් කල්ප 100,000 ගණන් මේ එන ගමනක් තාමත් සංසාරේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ හැම දෙයක්ම අනිත්‍යතාවය දකින්න. මේ ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි. නාසයට දැනෙන ගන්ධය අනිත්‍යයි. දිවට දැනෙන රසය අනිත්‍යයි. කයට දැනෙන පහස අනිත්‍යයි. මේක තමන් අවබෝධ කරගෙන මෙතන තමන්ගේ සම්බුද්ධිය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා නෙක්ඛම්ම සංකල්පන, ඒ කියන්නේ සම්මා සංකප්පය තුල සිත පිහිටවා ගන්න ඕන. දැන් තමන් මෙතික්කල් අර මසසින් බලපු නිසා අපි හැම මොහොතකදීම නිට්ටයයි සුඛයි ආත්මයි කියන රැල්ලට අසු වෙලා මේ ගමන් කළා. දැන් අපි එකෙන් බැහැර වෙලා මම මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාවතොත්සේ ගමන් කරන්න උත්සාහ ගැනීමක් කරනවා. ඒ පිළිවෙත අනුගමනය කරනවා නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ අප්පමිනම් මිදම් භික්කවේ මනුස්සානං ආයු. දැන් මේ ලැබිච්ච තියෙන සන සම්පත්තිය ආධාර කරගෙන මේ ලැබිලා තියෙන ආවිෂය කොයි මොහොතේ කොතෙන්ද කොයි ආකාරයට මේ මරණය සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ජාතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. වයසට යනවා. දැන් මේක මේ ඇත්තන්ට තමන්ගේම සම්බුද්ධියෙන් ආબોධ වෙනවා. ව්‍යාධියටපත් වෙනවා. රෝගකාරකයන්ට ගොදුරු වෙනවා. හොඳයි නැද්ද? රෝගකාරකයන්ට ගොදුරු වෙනවා. අනතුරු වලටපත් වෙනවා. අනතුරු කොයි මොහොතේ කොයි ආකාරයට මේ අපි මේ හැම තැනකම මේ ඇහැට දකින්න රූපේ තුල මායя අපට වසඟ වෙලා ඉන්නේ. මායයට අපි වසඟ වෙනවා. මායя අපිත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. අපි පිටිපස්සෙන් මේ පැත්තට තල්ලු කරන්. ඒ මොහොතේදී අපි සිහිය පිහිටුවාගෙන ඉන්න ඕන. කනට ඇහෙන ශබ්දෙත් එහෙම. මේ පංචේන්ද්‍රියන් හරහා හැම මොහොතකදීම අපිව සංසාරයට දක්කන් තමයි යාගේ උත්සාහය. යාගේ පිරිසක් සමග. අවිවේකී. රැට නිදා ගන්න ගියත් අපිත් එක්ක ඉන්නවා. කෙලස් මායя හැම මොහොතකදීම අපට ලෝභය, ද්වේෂය, මෝහය කියන එක මතු කරලා අපේ සසර දික් කරන්න උත්සාහයක් ගන්න. එනිසා මොකද්ද කරන්නේ? මේ සංසාරේ එක්තරා නැවතුම් පොලක් කත්තබ්බං කුසලං
කුසල් දහම් කරන්නේ. කොහොමද කුසල් දහම් කරන්නේ? මා මුලින් සඳහන් කළ ආකාරයට අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්න. ලෝක ස්වභාවය. ලෝකයේ උපාදාන කරගන්න හොඳ නැහැ. ව්‍යාපාද කරගන්න නැතුව මේ දෙකටම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මැදුම් පිළිවෙත ඔස්සේ ගමන් කරන්න. මේ මැදුම් පිළිවෙත ඔස්සේ ගමන් කරනවා නම් අපට පුළුවන් අපගේම සම්බුද්ධියෙන් මේ ප්‍රායෝගික ධර්ම තුල හැම ඉරියව්වකදීම නැගිටිනකොට සිහියෙන් නැගිටින්න. පුළුවන් නේද? කරනවා නේද? ඇවිදිනකොට සිහියෙන් ඇවිදින්න. එක එක ජවනිකාවල ඉන්න පුළුවන්. චෛතසික ධර්මයන් ගොඩ නැගින්න පුළුවන්. ඒ හැම දෙයක්ම තමන් එතනම දැකලා ඒක එතනම ෂේ කරගන්න. ක්‍රමවේදය තුල තමන් ක්‍රියාත්මක වෙනවා. ඒ එන නිමිත්ත ලෝභ නිමිත්තක් වෙන්න පුළුවන්, දේශ නිමිත්තක් වෙන්න පුළුවන්. මේ දෙකම එතනම ෂේ කරගන්න. සිත අමත තත්වයටපත් කරගන්න. මතයක් ඇති නොවන ආකාරයට නැවත වරක් එන්න පුළුවන්. නැවත වරක් එන්න පුළුවන්. එන මොහොතේ තමන් මේ හැම දෙයක්ම දකිමින් දැක නිවිනවා. දැක නිවි යන ගමනකට තමන් යනවා. එහෙම කටයුතු කරනකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ ඇත්තන් ප්‍රායෝගිකව මේ ධහම තුල ක්‍රියාත්මක වෙනවා. කායානුපස්සන තමයි මෙනෙහි කරලා. කය පිළිබඳව තමයි විමර්ශනය කරමින් මේ කය කියන්නේ ක්‍රියාකාරීත්වයක් මේක සිද්ධ වෙන මම මුලින් සඳහන් කළා තියෙනවා මේ ඇත්තන්. අපි උපතත් සමග මරණය ගෙන්නේ පින්වතුනි. උපතයි මරණය දෙකම එකටම වෙලාවට සිද්ධ වෙනවා. ඊට පස්සේ මව කුසේ කලලයක් හැටියට බිහි වෙච්ච කලලේ තමයි දින සති මාස ගණන් ගිහිල්ලා බිලින්දෙක් බවට පත් වෙන්නේ. ඊළඟට මව කුසින් බිහි වෙන මොහොතේ මැරෙන්න පුළුවන්. බිලිඳු වයසේ ඉඳලා ළමා කාලේ අතර වාරේ තුර මැරෙන්න පුළුවන්. ඊළඟට තරුණ වයසට එන අතර වාරේ තුර මැරෙන්න පුළුවන්. මේ මරණානුස්සති භාවනාව තමන් මෙනෙහි කරන්න ඕන. ඊළඟට මේ අතර වාරේ තුල ඔකට කවනවා නේද? හැමදාම කන දෙන්න එපා යොකට. එක දවසක් කන්න දෙන්න පුළුවන්. අවදාක්වත් බෑ. නේද? ඒ මොහොතේදී මේ ඇහැට පියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍යයි කියන දේවල් Taman දැන් මේකේ අනිත්‍යතාවය දැකලා මේ තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධයේ ලැබමින් තමයි මේ ආහාර ටික මේකට දෙන්නේ. ආහාර ටික දුන්නට පස්සේ Taman ආවර්ජනය කරන්න ඕන මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේක ඇතුලේ. මේක ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේව තමයි විමර්ශනය කරන්න ඕන. තමන්ගේම සම්බුද්ධියෙන් විමර්ශනය කරනකොට මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න. ඔය ඕකට හැමදාම අන්දවන මොහොතේ ඒ අන්දවන දේ පවා කොහොමද? ඕකේ තියනොද ස්ථිර භාවයක්? දැන් මේ තමන්ගේ බඹයක් පමණ ඕකේ මේ ස්ත්‍රී පාර්ශවය නම් එක කරන්නේ නැහැ. පිරිමි පාර්ශවයෙන් මේ රවුල කපනවා. හරිම සිනිදුයි. නේද? නමුත් උදේට හොඳට සිලිඳු භාවයෙන් තිබුණු මේ දේ හවසට බලන්න. තියනද ඒ තත්ත්වේ? තියනවද? නෑ. මොකද? මේකේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. මෙන්න කයේ ස්වභාවය වටහා ගන්න පුළුවන් Tamanට මේ තමන්ගේම සම්බුද්ධිය. මේ ආහාර දුන්නාම ඒකේ ස්වභාවයත් ඒකේ පටික්කුල භාවය දැකලා මේකෙන්ට දැම්මට පස්සේ මේ දත් වලින් හැපිලා කෙලවලට මුසු වෙලා මේව උගුරෙන් පල්ලෙහාට යනකොට ඒකේ තියෙන
සාරය Tamanට දකින්න පුළුවන්. මේකට නාවනවා, මේක නාවන්න ඕන. ඒ නාවලා ආයි තව සුළු වේලාවක් යනකොට ආයි නැවත වරක් කරපත් වෙනවා. බලන්න. එහෙනම් මෙතන තියනවද සැපයක්? තියනවද? මේ සැපය తాවකාලිකයි නේද? මෙන්න මේක Tamanට අවබෝධ වෙන්නේ නැද්ද? අවබෝධ වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේක සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමන. මේ එන ගමනේදී අපි මිනිස්සු වෙලා උප්පත්තිය ලැබුවේ සුළු කාලයයි. සුළු අවස්ථාවක්. කන කැස් බෑවා. බීසිදුරෙන් අහස දකින්නවා. මනුස්සාත්මයක් ලැබුණොත්. මොකද? සංසාරේ එච්චරටම බයයි. මාරයට ඕන අපිව එයාගේ තොණ්ඩුවට හසු කරලා යක්ෂ කූඩුවලට, പ്രേත කූඩුවලට, තිරිසන් කූඩුවලට නිරයට ඇද දාන්න. ඒ නිසා අපි එයාගේ තොණ්ඩුවට අහුසුම් වී අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පිළිවෙත ඔස්සේ ගමන් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ තමයි පින්වතුනි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා. බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිවෙත අනුගමනය කරන කෙනා බුදුහාමුදුරු දේශනා කරන්නේ හැම ක්ෂණය තුළම අචල ශ්‍රද්ධාවෙන් ඉන්නවා. විනාශ වෙන්නේ නැහැ. ඉන්ද්‍ර කීලයක් වගේ. මහා පොළොව වගේ. ඒ අචල ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා මේ එන දේවල් මේ පංච ඉන්ද්‍රියන් හරහා එන චෛතසික ධර්මයන් දකිනවා. ලෝභ නිමිත්ත, දේශ නිමිත්ත, අකුසල් මූලයන් මේවා. මේක තමයි මේක පොට්ටනිය වශයෙන් තියෙන්නේ. මේ සංසාරේ ගිනාපු පොට්ටනියන් වශයෙන් මේක තියෙනවා තැම්පත් වෙලා. මේක ටික ටික තමයි සුද්ධ කරන්න ඕන. මේක සුද්ධ කරන්න තමයි නිවීම මතු කරගන්න පුළුවන්. රත් වෙන්නේ නැහැ එතකොට. රත් වෙන්නේ නැතුව කටයුතු කරනකොට අන්න Tamanට අර නැනස නිරතුරුවම ක්‍රියාත්මක කරලා සීමා රහිතව ප්‍රඥා ඇස අවදි කරගෙන නැවත විඥාණයකට බැස ගන්න නැති තත්ත්වයට Tamanගේ සම්බුද්ධියෙන් මේ උපාදානය කියන එකත් ව්‍යාපාදය කියන එකත් බැහැර වෙන විදියට මච්චිමා ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන්න මාර්ගය හදාගන්න පුළුවන්. මේක තමයි අපි සිද්ධ කරන්නේ. අපි හැම මොහොතකදීම අපි පිළිබඳවයි විමර්ශනය කරන්න ඕන පින්තුනි. අපට වැරදුනේ කොතනද? අපි කරන දේ හරිද? හිතන දේ හරිද? හැසිරෙන ආකාරය හරිද? අපි විමර්ශනය නැවතත් විමර්ශනය කරන්න. උදේට නැකිට පැදුරේ ඉඳලා රැයට නිදා ගන්න යනතුරු අපි කුමන හෝ ක්‍රියාවක යෙදෙනවා නේද? ඒ හැම ක්‍රියාවක්ම මා මුලින් සඳහන් කළ ආකාරයට සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවාගෙන සිද්ධ කරන්න පින්වතුනි. එහෙම සිද්ධ කරනකොට Tamanට ඒ හැම දෙයක්ම තමාගේම සම්බුද්ධියෙන් විනිවිදව දැකලා ඒ අකුසල් වලින් බැහැර වෙලා කුසල් පැත්තට හිත යොමු කරලා ප්‍රභාස්වර සෝයක් භුක්ති විඳින්න පුළුවන් පින්වතුනි. මේකයි අපි සිද්ධ කරන්නේ. නමුත් අපට මේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්න අර පැත්තෙන් එන පීඩාව වැඩි. කුමන ආකාරයකින් හරි අපට සියුම්ම උපාදානයක් හෝ ව්‍යාපාදයක් හෝ අපට ඇතුල් කරනවා. ඒ නිසා තමයි නැවතත් විමර්ශනය කරන්න. නැවතත් විමර්ශනය කරන්න. ඒකට ප්‍රධානම වන්නේ අචල සද්ධාව. සද්ධාව එක්කම වීර්යය තියෙන්න ඕන. මොකද්ද වීර්යය? තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන වීර්යයද? තවත් කෙනෙකුගේ දියුණුවට බාධා කරන උත්සාහයද? නෑ. හැම දිනාටම මගින් යහපත. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. අන් අයගේ දියුණුව මගේ දියුණුවයි. ඔන්න ඔතනයි මේ ප්‍රඥාවන්තයා ඉන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ
මගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිසක් පෘථග්ජනයන්ට නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කරන්නේ සබ්බේ පෘථග්ජන උම්මන්තක. අපි උම්මන්තකයෝ වගේ හැසිරුණා. ඒ නිසා තමයි බුදුහාමුදුරු අපට හැම මොහොතකදීම සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න කිව්වේ. සිහිය පිහිටුවාගෙන වැඩ කරලා මිත්‍යා සංකල්පනාවෙන් බැහැරවිලා ව්‍යාපාද සමිත්‍යා කියන්නේ අර නිට්ටයයි සුඛයි ආත්මයි කියලා තැන ඉඳගෙන තමන් අපි හැම දෙයක්ම අපේ කැමැත්තට අනුව ඉෂ්ට කරගන්න බලනෝන සැප හොයනෝන මේ පංචීන්ද්‍රියන් ආධාර කරගෙන අන්න මිත්‍යා සංකල්පන. මේක තමයි කලේ. ඒව නැති වෙනකොට හිතේ ව්‍යාපාදේ තරහ අන්න ව්‍යාපාද සංකල්පන. කුසල් දහනොත් කලේ සෝමනස්ස සහගත දෙප්පි සම්පයුත්ත සසංකාර සිතකින්. මොකද දන් පෑන් දුන්නේ මෙහෙර විහාරවල් හදුවේ දරුවන්ට සලකලා දරුවන්ගෙනුත් බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් නම් තියාගන්න නම් එපා. දැන් අර මතකද මම මුලින්ම තරුණයයි අතර කිව්ව මේක බලාපොරොත්තුවක් නේ තිබුණේ. එහෙම නේද? මේ බලාපොරොත්තු සුන් වෙනකොට තමයි අර දේ මතුවෙන්නේ. තමන්ගේ අවබෝධය තුලින් සම්මත ලෝකේ කාටත් ඒ තමන්ගේ කාර්යභාරය කරනවා. ඒ සම්බන්ධකම් පවත්වනවා. අත්හැරෙන ස්වභාවය. අත්හැරෙන විදියට. ඒ අත්හැරෙන ක්‍රමවේදය තුල තමන් ක්‍රියාත්මක වෙනකොට ඒක තමයි තමන්ගේ සුවය. මොකද බාහිරින් ගන්න බෑ මේ දේ. බාහිරේ පංච ඉන්ද්‍රියන්ට ගන්න සියලුම දේවල් తాවකාලිකයි. සදාකාලික නෑ පින්තුනි. ඒව ඔක්කොම විනාශ භාවයටපත් වෙනවා එතනම. අන්න ඒ අවබෝධය ලැබෙනකොට අනිත්‍යයේ නිත්‍යතාවය Taman දකින්න. එහෙනම් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ අර මම මුලින් සඳහන් කළා නේද? මේ රූපකය ක්‍රියාත්මක කරන්නේ නාමකය කරා. නාමකය ආධාර කරගෙන තමයි මේ නිර්මාණය වෙලා තියෙන සියලුම දේවල් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඇල්පෙනෙත් ඉඳලා ඇහැට පෙනෙන නොපෙනෙන හැම දෙයක්. මේ සියලු දේවල් අපි කන බොන ආහාර, අපි අඳින පළිඳින දේවල්, අපේ ඒ ජීවිතේ ඒ අවශ්‍ය කරන හැම දෙයක් මේ ගොඩනැගිලි පවා නිර්මාණය තියෙන්නේ. ඔය නාමකය ක්‍රියාත්මක වෙලා රූපකය විසින්. රූපකය විඥානයේ ෂේ වුණාට පස්සේ මේකෙන් වැඩක් නැහැ. මම මේ කියන එක පැහැදිලිද? පැහැදිලිද? නාමකය කියලා කියන්නේ චෛසික ධර්ම, සිටිවිලි. මේ සිටිවිල්ලක් ඉපදුවන්නේ මේ හැම දෙයක්ම නිර්මාණය. ආශ්‍රාත්තරාර හැදුවේ. හන්දට ගියේ ওই නවීන තාක්ෂණයේ ওই සියලුම දේවල් නිර්මාණ කළේ කවුද? ඔය නාමකය හරහා රූපකය විසින්. මොකක්ද ආධාර කරගත්තේ? මේ විශ්ව ධාතුව. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේ සුද්දාස්තකේ. මේ හැම දෙයක්ම තමාගේම සම්බුද්ධිය තුලින් Tamanට අවබෝධ වෙනවා. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට. මේ පියවි හැට මේ සියලු දේවල් තියෙනවා වගේ පේනවා. නමුත් මේක ෂණයක් පාසා සන භංගු තත්ත්වයටපත් වෙනවා. ඒ අවබෝධය Tamanට ලැබෙන්න ඕන. ඒ අවබෝධය ලැබෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා දුක්ඛේ ඥානං කියන තැන Tamanටපත් වෙන්න පුළුවන්. මෙතෙක් කල් අපි දුක්ඛේ අඥාන මසසින් බැලුවේ. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හැම දෙයක්ම අපි සතු කරගන්න ගත්තා. ඒක බැරි වෙනකොට අපි උපාදානයයි ව්‍යාපාදය ඇති කරගෙන එක කූඩු වලට තල්ලු වුණා. දැන් අපි කූඩු වලට අහු නොවි. මේ කෙලස් මායයට මේ ගේ හදන්න ඉඩ නොදෙන ආකාරය. මේ සියලු දේවල් වල යථා ස්වභාවය තමන්ගේ අවබෝධයෙන් දකින්න උත්සාහ ගනිමින් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේක තමයි ක්‍රමවේදය. මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා මේ නාමකය
වෙනම Taman දකිනවා. රූපකය වෙනම දකිනවා. රූපකය නාමකය ආධාර කරගන්නේ Tamanගේ ස්වම් බුද්ධිය තුලින් නැනස පාදාගෙන ප්‍රඥා ඇස අවදි කරගෙන Tamanගේ ඒ අවශ්‍ය දේට Taman ක්‍රියාත්මක වෙනවා. අනවශ්‍ය දේයින් Taman බැහැර වෙනවා. අන්න අවශ්‍ය දේ මොකද්ද? බුදුහාමුදුරු දේශනා කරපු මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වෙන අනවශ්‍ය දේ තමයි මසස බහැර කරලා මේ ප්‍රතිපදාව තුල නිරතුරුවම සීමා රහිතව ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගැනීම. එහෙම ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනකොට නැවත විඥානයකට බැස ගන්න නැති තත්වයට Tamanට Tamanගේ සම්බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ රූපයෙන් නිදහස් වෙලා සීමා රහිතව නොයලුණු මිදුණු ප්‍රඥා ඇසකින් Tamanට වාසය කරන්න පුළුවන්. ප්‍රඥා ඇස පාදගෙන Tamanට වාසය කරන්න. වේදනාව දැන් මේ බඹයක් පමණ ලෝකේ දැන් මේ ස්වභාවය මේ ඇත්තට අවබෝධ වෙන මේ දේශනාව තුලින් රූපය කියන්නේ පිරිපිරි විදි යන එකක්. ක්ෂණයක් පාසා මව් කුසේ කලලයක් හැටියට බිහිවිච්ච කලලි තමයි බිලින්දා ලදරුවා ළමයා තරුණයා ඔහොවිතිතාවේ මැරිලා නැද්ද? එච්චනික මරණය දකින්න පුළුවන්. ඊළඟට නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මම මගේ ආත්මය කියලා මේ පංචේන්ද්‍රියන් හරහා මැරුණා. සම්මුති මරණයටපත් වුණා. මේක තමයි බුදුහාඳුරුව අපිට දකින්න කිව්වේ. මෙතෙක්කල් ලෝකයි කරේ. දැන් අපි මේ යෝගෙට අහු වෙන්නේ නැහැ. මේ බන්ධනෙට අහු වෙන්නේ නැහැ. මේ මනස සුවපත් වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය තුල අපි නිරතුරුවම හැම ඉරියව්වකදීම ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගන්න. තමන් පාරේ ගමන් කරනකොට මේ පාදේ උස්සනකොට ඒ වගේම බිම තියෙනකොට විලුඹේ ඉඳලා පාදේ මේ පාදයේ පොළොවට තියෙනකොට එතන තමන්ගේ හිත තියාගන්න පුළුවන් පින්වතුනි. කරලා බලන්න. මෙන්න භාවනාව. මේ තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන. මුලදී ටිකක් අපහසු වෙන්න පුළුවන්. බස් එකේ ගියා ඕනතරම් ඇහැට රූප ගැටෙනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගන්ධයක් දැනෙනවා. ඒවා දිවට රසයකුත් එනවා. එතන තමන් ඔක්කොම එතෙන්දිම මේ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය මෙනෙහි කළ තිබුණ තත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා වෙනස් වෙනවා කියලා තමන් මෙනෙහි කරනකොට දැන් මසතින් නෙමෙයි මෙනෙහි කරනවා. වචනෙත් නෑ. වචනෙත් ක්‍රියාත්මක මෙනෙහි කිරීමක් කරන්නේ. ඒ අවබෝධය ලැබෙනකොට සිතිවිලි කියන ඒවා ප්‍රහාණය වෙනවා. අමතයි සිත මෙනෙහි වෙනවා. මෙනෙහි කරනවා. මොකද්ද මෙනෙහි කරන්නේ? මේ පංචේන්ද්‍රියන් හරහා ගන්න මේ සියලු දේවල් වල යථා ස්වභාවය මෙනෙහි කරනවා. මේකත් එක්ක තමයි ගන්නේ. මේක තමයි Taman හැමතිස්සෙම ක්‍රියාත්මක කරන්නේ. හරිම ප්‍රභාෂ්වරයි පින්වතුනි. මේ පංචේන්ද්‍රියන්ට ගන්න සියලු දේවල් වල ස්වභාවය තමා තුළින් දකින්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිදහහන්ට යනතුරු නිදියහනේ තමන් හිත සමාධිගත කරගෙන උදේ ඉඳලා හැන්දෑව වෙනකන් තමන් කරපු කියපු ක්‍රියාකාරකම් ඒ සම්බන්ධකම් පවත්වනකොට තමන්ගේ හිතට ආපු දේවල් වල ස්වභාවය තමාගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන විමර්ශනය කරලා මට වැරදුනේ කොතනද? මං කියපු දේ කොච්චර දුරට යහපත්ද? මං සිතපු සිතවිල්ල කොච්චර දුරට යහපත්ද? තමන්ට තමන්ගේම අවබෝධයෙන්ම ඒකේ අඩුපාඩුකම දකින්න පුළුවන්. ඒක දැකලා තමන් ප්‍රතිඥාවක් දෙන තමන්ටම මම ඊට පස්සේ මම මේ දේ කරන්නේ. ටික ටික තමන් සුද්ධ වෙනවද? නැද්ද? සුද්ධ වෙන්නේ නැද්ද? අසුද්ධ භාවයෙන් මිදිලා
සුද්ධ භාවයටපත් වෙනවා. නේද? මේකේ තියෙන දේවල් ඔක්කොම මේ කෙලෙස් තියෙන ඒවා ඔක්කොම ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කරන ක්‍රමවේදය තුල තමන් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම ක්‍රියාත්මක වෙනකොට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරනවා. නේද? අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා නේ? තිබුණ තත්ත්වෙන් අන්න තත්ත්වයටපත් වෙනවා. ඒ අවබෝධය තමන්ට ලැබමින් තමයි සම්මත ලෝකේ සියලුම දේවල් සිද්ධ කරන්නේ. හැම දෙයක්, හැම ක්‍රියාකාරකමක්ම සීමා රහිතව සිද්ධ කරන්න තියෙනවා. එහෙම තමා තුළින්ම තමන්ගේ අවබෝධය මතු කරගෙන තමන්ගේම උත්සාහය තුළින් චිත්ත ඒකාග්‍රතාවයේ සබාගෙන කටයුතු කරනකොට ඒක තමයි තමන්ගේ ආධ්‍යාත්මික සෝය. ඒ ආධ්‍යාත්මික සෝය බාහිරින් ලබා ගන්න බෑ. මේ ආධ්‍යාත්මික සෝය අභ්‍යන්තරයේ මේ බඹයක් පමණ ලෝකෙ තුලින් ලබා ගන්න සෝය. ඒ සෝය තමයි බුදුරජාණන් වහන්සේ අපිට නිවීම කිව්වේ. දැන් අහසේ විදුලි කොටනවා. ඒ විදුලි කොටනකොට එක පාට ආලෝකයක් එනවා. ඒකම නැති වෙනවා. මෙන්න මේක තමයි නිවන ස්පර්ශ කරනවා. ඒ හා සමානව නිවත ස්පර්ශ කරනවා. නිවි යනවා. ඒ විමර්ශනය කරන ශක්ති ප්‍රමාණය Tamanට සැහැල්ලුවක් දැනෙනවා. අර ඉරියව් පවත්වනකොට, නැගිටිනකොට, ඇවිදිනකොට, ඉඳ ගන්නකොට, නිදා ගන්නකොට තංචරං නිසින්නෝවා සයනෝවා නේද බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. මේ හැම දෙයකදීම තමන් හැම ආකාරයෙන්ම තමන්ගේ මනස දකිමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඥානවන්තව හිතනවා. ප්‍රඥා ඇස අවදි වෙන ආකාරය. එහෙම කටයුතු කරනකොට නාම රූප අපි භාවිතා කරන්නේ නාමයේ භාවිත මේ ප්‍රඥප්ති මේ හැම දෙයකටම දාලා තියෙන මේ හැම දෙයක්ම අඳුන ගන්න දාලා තියෙන නම් තමයි ප්‍රඥප්ති. එහෙම නැත්නම් සංස්කාර. සංස්කාර කියන ඒවා තමන්ගේ ස්වම්බුද්ධියෙන් ඒ ස්වභාවය වටහන් සංස්කාර කියන ඒවා බුදුහාමුදුරු දේශනා කරන විසංකාර තත්ත්වයට පත් කරගන්න පුළුවන්. විසංකාර ගතං චිත්තං. අන්න එතකොට ආත්තාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කායේ කායානුපස්සී විහෙරති. කය පිළිබඳව තමන් ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන තමයි හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ආත්තාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං විනස්සන්තු වේදනා වේදනානුපස්සී විහෙරති. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා අපි සම්මුතියට සඳහන් කළා නේද? මේ හැම දෙයක්ම අඳුන ගන්න දාපු නම් ඉංග්‍රීසියෙන් කියන්නේ වේදනාවට වෙනත් නමක් නේද? භාෂාවල් 100ක් තියෙනවා නම් 100ක්. මෙන්න මේ ප්‍රඥප්ති අල්ලගෙන තමයි මා ඇතුළු ඔය ඇත්තොත් මෙතික්කල් සංසාරියා. මේව ඔක්කොම යථා ස්වභාවය දැක්කේ නෑ. දැන් අපි අපේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන කෙලස් තවන වීරියෙන් යුතුව අපි මේ ප්‍රතිපදාව තුළ ආර්යවතුන් වහන්සේලා ගිය මඟ ගමන් කරනවා. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව ආත්තාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ අවිද්‍යාව කියන එකෙන් බැහැර වෙනවා. විද්‍යාව කියන එක උපද්දව ගන්නවා. තමන් මෙතෙක්කල් මේ සිතින්, කයෙන්, වචනයෙන් කරපු අකුසල් මූලයන් වල ආදීනිය වටහාගෙන අර චෛතසික ධර්මයන් අකුසල් ප්‍රහාණය කරන පැත්තට තමන් ක්‍රියාත්මක වෙලා කුසලයේ ඉස්මතු වෙන එකත් නෙක්ඛම්ම සංකල්පනා. සම්මා දිට්ඨි තුල ඉන්නේ. සම්මා සංකප්පේ තියෙනවා. සම්මා වාචා කියන එක
තුල තමන් ක්‍රියාත්මක වෙන්නේ. ලාභ ප්‍රයෝජන, කීර්ති ප්‍රශංසා, තාන්න මාන, වරප්‍රසාද කිසිම බලාපොරොත්තුවක්. මොකද ඊට වඩා ආධ්‍යාත්මික සෝයක් මේ අභ්‍යන්තරයෙන් තමන්ට ලබා ගන්න පුළුවන් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට. ඒක විනාශ වෙන්නේ නැහැ. ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. සොරුන්ට ගන්න බෑ. රජුන්ට ගන්න බෑ. තමන්ගේ පසුපස එන සෙවණැල්ල මේ තමන්ගේ කල්යාණ මිත්‍රය හැටියට තමන් එක්ක මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න, මේ නිවීම මතු කරගන්න මෙන්න මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ලබන සුවය තමයි තමන්ගේ ආධාරයක තියෙන්නේ. මේක විනාශ කරන්න බෑ කාටවත්. අනිත් සියලු දේවල් අපි සංසාරේ ඉපදිනින් මැරිමින් එනකොට අරන් ආවේ කුසල් අකුසල් පමණයි. මේ අම්බලමක සිටින්නේ සම්මුතියට බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ, සහෝදරයෝ, ඥාතියෝ, අසල්වැසියෝ මේ අපි සම්මුතියට දාලා තියෙන දේවල්. නමුත් මේ ඔක්කොම තනියම ඇවිල්ලා තනියම යන සමහර වෙලාවට එකට එකතු වෙලා යන වෙලාවල් තියෙනවා. එහෙමත් තියෙනවා. තියෙනව නේද? එහෙම තියෙනවා. සමහර වෙලාවට මේ කූඩුවත් හොයාගන්න බෑ. අතුරුදහන් වෙනවා. මේක තමයි ස්වභාවය. මොකද සංසාරේ ගినాපු යම් අකුසල මූලයක්. මුගලන් හාමුදුරු කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක්. වක්කල අතත් දික්කල සුනංගුවේ උන් නැම තැනකට යන්න පුළුවන්. ඉර්ධියෙන්. මොකද උනේ? සංසාරේන ගමනේදී වදක භාර්යාවගේ කීම නිසා වදක භාර්යාව ඉන්නවනේ නේද? වදක භාර්යාව, තෝක භාර්යාව, භගිනී භාර්යාව, මව් භාර්යාව, මොන භාර්යාවවල බුදුහාඳුර අඳුනනවා. අඳුල්ලා දෙනවා. චෝර භාර්යාව, හොරකම් කරන භාර්යාව. දාස භාර්යාව, දාසෙක් වගේ තමන්ගේ ස්වාම පුරුෂයා. දැන් මේ එක එක්කෙනාගේ ගති ලක්ෂණ දැන් තමන්ට මං දාසි භාර්යාවද? දැන් මෙතන ඉන්නට දැනෙන්න ඕන. මම කොයි වගේ භාර්යාවක්ද? මම කොයි වගේ මව් කෙනෙක්ද? මම කොයි වගේ ස්වාම පුරුෂයෙක්ද තියෙන එක? මම කොයි වගේ ස්වාම පුරුෂයෙක්ද? මං කොයි වගේ පිය කෙනෙක්ද මගේ දරුවන්ට? තමන්ට දැන් දකින්න පුළුවන්. ඉතින් අර සංසාරේ එනකොට අර වදක භාර්යාවක් හම් වෙලා දැස් නොපෙනෙන අම්මවයි තාත්තවයි එලේට අරන් ගිහිල්ලා උපක්‍රමශීලීව වරුන් ගහන විදියට තමනොත් කෑග ගහ මට ගහන්න එපා අපේ අම්මට මට ගහන්න මගේ අම්මට ගහන්න එපා. මෙයා කියනවා මට ගහන්න මගේ අම්මට ගහන්න එපා. තාත්තට ගහන්න එපා. අරගොල්ලෝ කියනවා නෑ අපි දෙන්නට ගහන්න පුතාට ගහන්න පුතා එලවන්න. පුතා යවන්න. ඔන්න. කොහොම හරි කවුද ගහන්නේ? එහෙම පුතු නැද්ද? එහෙම පුතු නෑ? ඉන්නවා. එහෙම දුවල නැද්ද? මොකද මේ? මස්සසින් බලන නිසා. නැනස නෑ. ප්‍රඥායස අණ්ඩයි. එහෙම අන්ධ වෙන්න එපා පින්වතුනි. ඒ නිසා අපටත් වගේ ඕග වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා වහ හිස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නසේ මෙන්න මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් ගන්න. එහෙම ක්‍රියාත්මක වෙනකොට තමයි අපට මේ ආධ්‍යාත්මික සුවය ලබා ගන්න පුළුවන්. ඒ නිසා දැන් මේ මුගලන් හාමුදුරන්ගේ කතා ප්‍රවෘත්තිය මේ ඇත්තන් දන්නවා. නේද? බලන්න ඒකත් තා චුට්ටක් ඉස්සරහට ගියොත්. දැන් මේ අම්මව තාත්තව හොරු ගහන විදිහට මෙයා ගහලා මරලා මෙයා එනවා. ඔතනින් යනවා පිරිසක්. යනකොට දකින්නවා මේ අම්මවයි තාත්තවයි මහා කූර ලෙස දඬු මුගුරු වලින් ගහලා පොඩි කරලා මරලා තියෙනවා. අර දේ දකින්නවා අර පිරිස දැක්කම
කවුද දන්නේ මේ අහිංසක අම්මයි තාත්තයි මරලා තියෙන්නේ අපිට අහු වුණොත් ඕකගේ ඇට කුඩු කරනවා. ඔන්න බලන්නකෝ. දැන් අපිත් එහෙම කරන්නේ. අපි මොකද්ද කරේ? වෛරසිතක් ඇති කරගත්ත නේද? ඔන්න අකුසල. මොකද මතතින් බැලුවේ. නැනස පාදාගෙන නෙමෙයි බලන්නේ. දැන් ওই බාහිරේ හැම දෙයක්ම එක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. බාහිරේ මේ ලෝකේ සිද්ධ වෙන සියලුම දේවල් නිසා අපේ හිත දූෂණය වෙනවා. පින්වතුනි, ඕක හොඳට මතක තියාගෙන ලෝක ස්වභාවය මේකයි. ලෝකේ මඩ ගොහරුවක් අම්මා වඳුරන්නේ, තාත්තා වඳුරන්නේ, සහෝදරය හඳුනන්නේ, සිල්වත් භික්ෂු වඳුරන්නේ. එහෙම තියෙනවා. ඒක තමයි ස්වභාවය. පන්සලක ගත්තත් ඒ ස්වභාවය තියෙනවා. ආයතනෙක ගත්තත් ඒ හොඳට වැඩ කරන හොඳ සේවකෙක් ඉන්නවා නම් අර දුසිරිත් වැඩ කරන වැරදි ආකල්ප තුල ක්‍රියාත්මක වෙන කෙනා හරියට රුස්සන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර හොඳට ගුණගරුකව තමන්ගේ සේවාව හරියට කරන කෙනා මොන චෝදනාවක් හරි දාලා එයා වයින් කරනවා. පාසලේ ගත්තත් ඒත් එහෙමයි. ගුරුවරයෙක්, දොස්තර කෙනෙක් ගත්තත් ඒත් එහෙමයි. මේක තමයි ලෝකේ ප්‍රවණතාවය. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ ලෝකේ මඩ ගොහරුවක්. මේ මඩ ගොහරුවේ මඩ නොගෑවි පිපෙන නෙළුම් මල වගේ පිපෙන. තමන්ගේ දරුවෝ සමහර වෙලාවට එක මොහොතේ ඉපිච්ච දරුවෝ දෙන්න. එක් දරුවෙකුගේ අදහස් අනිත් දරුවට වඩා වෙනස්, හාත්පසින් වෙනස්. බඩ වැල කඩාගෙන ආපු තමන්ගේ සහෝදරයෝ අනිත් සහෝදරයන්ට වඩා අනිත් කෙනාගේ අදහස් වෙනස්. මොකද සම්මුතියට සහෝදරයා තමයි, සම්මුතියට දරුවා තමයි, සම්මුතියට බිරිඳ තමයි. නමුත් මේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ යක්ෂ ලෝකවල, പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල ඉපදින්න එනවා මොන ශක්ති ගුණ වරගෙන ඒ ශක්ති ගුණ තමයි නැවත නැවතත් මේ සුවකයින් ක්‍රියාත්මක වෙන්නේ. නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ හැම ක්ෂණය තුලම ලෝකේ ඊතර වෙන සම්මාදිට්ඨිය තුල සිට පිහිටුවාගෙන කරා. මිත්‍යා සංකල්පනා වලින් බැහැර වෙන්න. සම්මා සංකප්පය තුල සිට පිහිටුවාගෙන තමන්ගේ ඉලියව පවත්වන්න. සමනේ වූ වචන පාවිච්චි කරන්න. ලෝකයෙන් ඊතර වෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. අන්න එතකොට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන් සසරේ ගෙන ආපු අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ අකුසල් ප්‍රහාණය කරන්න තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වෙන්න මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්නේ ලෝකේ උපාදාන කරගන්නතු, ලෝකේ ව්‍යාපාද කරගන්නතු, ලෝකෙට එකතු නොවි තමන්ගේ සම්බුද්ධිය තුලින් මේ දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වය ක්‍රියා විරහිත වී වායුතලට මුසු වෙන තාක්කල් ධම්මපටිපatti තුල ක්‍රියාත්මක වෙනවා. නිතරම බලන්නේ තුෂ්ණීම් බුතවෙයි. තුෂ්ණීම් බුතව තමා පිළිබඳව තමන් විමර්ශනය කරමින් තමන්ගේ අවබෝධය තුලින් මේ ප්‍රායෝගික ධර්ම තුල ක්‍රියාත්මක වෙමින් තමන්ගේ යුතුයකම් කොටස සම්මුතියට ඔය හැම දිනාටම ඉෂ්ට කරනවා. දන් පැන් දෙනවා. විහෙර විහාර දාගයක් සියලු දේවල් හදනවා. කොහොමද හදන්නේ? මා මුලින් දේශනා කරපු ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා. අත්හැරෙන ස්වභාවය. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට මෙලවදි මානසංස ලැබෙනවා. එක්තරා කතා ප්‍රවෘත්තියක් තියෙන දුප්පත් උපාසක මහත්තයෙකුයි උපාසක අම්ම කෙනෙකුයි ඉන්නවා. එක වස්ත්‍රයයි තියෙන්නේ සිල් සමාදන් වෙන්නේ එක පොය දවසක් අරය සිල් සමාදන් වෙනවා අනිත් පොය දවසේ උපාසක අම්මා සිල් සමාදන් වෙනවා. කුමුරු වැඩ කරන්නේ රජුරුවන්ගේ කුමුරු වැඩ. මේ දුප්පත් උපාසක අම්මා එදා තමන්ගේ ස්වාමි පුරුෂයා කුඹුරේ වැඩ කරනවා.
දවල්ට කුණුසහල් වලින් කැඳ හදාගෙන දැන් කුඹරට අරන් යනවා. බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශ්‍රාවකයෙක් තමයි මහා කාශ්‍යප රහතන් වහන්සේ. දුතහංගධාරී රහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රධානම ශ්‍රාවක බුදුහාමුදුරුවෝ වගේමයි. මේ කාශ්‍යප හාමුදුරුවෝ ඈත තියා දකින්න මේ උපාසකම්ම. දකින්නකොට මෙයාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා අර ගමන් කරන විලාසේ. බොහොම සංසුන් ඉරියව් පවත්වමින් බොහොම සංසුන්ව මේ පෙරමග වඩිනවා කාශ්‍යප හාමුදුරුවෝ. තමන් දැන් ස්වාමි පුරුෂයාට අරන් යනවා මේ කැඳ ටික. නමුත් මේ හිත වෙනස් වෙනවා. අන්න චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවිස්සති. සිත කියන එක වෙනස් වෙනවා. දැන් අර මුලදී මතක නේද අර හොඳට ආදරෙන් හිටපු ස්වාමී තමන්ගේ සහකාරිය නේද වෙනස්. ඕක තමයි ලෝකේ ස්වභාවය. දරුවෝ වෙනස් වෙනවා. නේද? සහෝදරයෝ වෙනස් වෙනවා. මේ කියන දේ මේ වෙනස් වුණා. මේක තමයි. සිහිය පිටවාගෙනට ඒ ඔක්කොම තමන් දකිනවා. විනිවිදව දකිනවා. දැන් මගේ හිත වෙනස් වෙලා. හිතට අසහනයක් ඇවිල්ලා. හිතට ක්‍රෝධයක් ඇවිල්ලා. අකමැත්තක් ඇවිල්ලා. මේ සියල්ලක්ම හරියට විනිවිදව දකින්න පුළුවන්. එච්චරට ප්‍රබලයි මේක. ඒ ප්‍රබලත්වය කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සම්මා සතිය, සමාධි ඉන්ද්‍රිය ප්‍රබලයි. මේ හතරම එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. ප්‍රඥා ඇස අවදි වෙනවා හැම මොහොතකදී. දොරටුපාලය ශක්තිමත්. මේ ඔක්කොම තමයි දකින්න පුළුවන්. දැක දැක නිවි නිවි යන්න පුළුවන්. දැන් අර අම්මගේ හිත වෙනස් වුණා. හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. බලන්න. අකුසල් පැත්තටද? නෑ. කුසල් පැත්ත. නේද? මගේ ස්වාම පුරුෂයටයි මම මේ කැඳ ටික ගෙනියන්නේ. නමුත් මට දැන් මේ කාශ්‍යප රහතන් වහන්සේට මේක පූජා කරන්න ඕන. කාශ්‍යප රහතන් වහන්සේ ළඟට වඩිනකොටම තමන් අර හිතේ තියෙන ප්‍රසාදයට අචල ශ්‍රද්ධාවට පූජා කරනවා. කිසිම බලාපොරොත්තුවක් ඇතුවද? භවභෝග සම්පත් ලැබෙන්න කිව්වද මේ අම්මා? ආයුෂ වැඩි වෙන්න කිව්වද? දැන් අපි එකනේ කරන්නේ නේද? බෝධිය ළඟට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා මල් පූජා කරලා බුදුහාඳුරන්ගේ ගුණ වර්ණනා කරනවා අර වක්කලි හාමුදුරුවෝ වගේ. වක්කලි හාමුදුරුවෝ ශාසනයේ පැවිදි වුණේ මොකටද? ශාසනයේ පැවිදි වුණේ බුදුහාඳුරන්ගේ දේහ ලක්ෂණේ බලන්න. බුදුහාඳුරන් දිහා බලාගෙන ඉන්නවා. බුදුහාඳුරෝ දේශනා කරන මගේ මේ වක්කලි මේ පූතිකාය මේ අසුචි ගොඩ ඔබට මගේ මේක මේ ශරීරය දිහා බලලා ඇති ඵලය මොකක්ද? වහාම මම මේ කියන දේ අහලා බවුන් වඩන්න. තමන්ගේ මනස දකින්න මා දේශනා කරපු ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න. දැන් අපි ඒක නේද කරන්නේ? වක්කලි කරන දේ නේද අපි කරන්නේ දැන්. බුදුහාඳුරන්ගේ බුදුගුණ මෙනෙහි කරන එක. ඒක නෙමෙයි බුදුහාඳුර දේශනා කරන්නේ. මාව අවබෝධ කරගන්න මාව දකින්න නම් ධම්මානු ධම්මපටිපත්ති තුල ක්‍රියාත්මක. ආමිෂ තුලින් මාව දකින්න බෑ. දැන් අපි කරන්නේ ආමිෂ තුලින් දකින්න. හැබැයි ආමිෂ පූජාවෙන් දිව්‍ය ලෝකයේ තල 31ෙම උපදින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල උපදින්න පුළුවන්. සංසාරේ නම් දිගයි. මේ ප්‍රවණතාවය තුල මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වුණොත් තමයි සසර කතරින් එතරවන්න භාග්‍ය ලැබෙන්නේ. දැන් අර අම්මා පූජා කරලා මොකද කරන්නේ? දැන් ගෙදර යනවා. ආපහු ගෙදර යනවා. ගිහිල්ලා හුණුසාල් ටිකක් නැවත මේව කරලා කැඳ හදාගෙන කුඹුරට යනවා. යනකොට මේ උපාසක මහත්තයා හරිම කුසගින් ඉන්නේ. දැන් දවල් පැනලානේ වෙලාව පැනලා. තරහ ගත්තද? තරහ ගත්තද? නෑ තරහ ගත්තේ නෑ.
මොකක් හරි හේතුවක් ඇති. අන්න මසසින්ද බැලුවේ. මසසින්ද බැලුවේ. නෑ නැනසින් බැලුවේ. මොනවා හරි සිදුවීමක් වෙන්නේ නැත. ඒකයි ප්‍රමාද. මොකද බොහොම ගුණවත්, බොහොම සිල්වත්. සිත සමාදන් වෙනවා, හිත දකිනවා, කය වචන තුන්දර සංවරයි. දෙන්නගෙම දුප්පත් තමයි. හදවත පෝසත්. වත දුප්පත් වුණාට හදවත පෝසත්. හිත පෝසත්. හිත ප්‍රභාස්වරයි. ලද දෙයින් සතුටු වෙනවා. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. සුභර ගතිය තියෙනවා. එතනයි ඒගොල්ලන්ගේ සිත කය වචන තුන්දර ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිත් ඕක තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් අරයට විස්තරේ කියනවා. අනේ මහත්යෝ මම කැඳ ටික අරන් ආවා ආහාර ටික අරගෙන එනකොට කාශ්‍යප බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ පෙර මඩිනවා. මගේ හිතට ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. මම ඒක පූජා කළා. ඒ කියන සුණංගෙන් මෙයා මොකද්ද කරේ? සාදු 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 කියලා සාදු නගල ශබ්ද නගල සතුටු වුණා. බලන්න. ඒක තමන් අනුමෝදන් වුණා. අනුමෝදනය වුණා. නේද? දැන් මෙයා අර කැඳ ටිකක් පානීය කරලා බොහොම නිවිසැනසෙල්ල කුඹුරට බහිනවා. කුඹුරට බහිනකොට පින්වතුනි කුඹුරේ තිබුණු පොළවේ තිබුණු පස් ඔක්කොම රත්තරන් බවට පරිවර්තන වුණා. හිතන්න පුළුවන්? අනේ ඔහොම කොහොමද වෙන්නේ? එහෙම හිතන්න එපා. මේක තමයි මෙලවද ලැබෙන ආනිසංස. ලාභ අපේක්ෂාවක් තිබුණේ නැහැ. හිතේ අචල සද්ධාව තිබුණේ. අර රත්තරන් දැක්කම මේයාට අදාහ ගන්න බෑ මේ දෙන්න. රජුවට වහාම කියලා සැල කරනවා. රජුරන්ගේ කුඹුර. රජුරෝ මොකද කරන්නේ? දැන් හරි සතුටුයි රජුරවන්ට. ගිහිල්ලා සේවකයල්ලව්වා ඒ ගල් කරත්ත ගෙනියලා දැන් මේ රත්තරන් ටික පටවන්නේ එනවා. අර සේවකයෝ අරව පටවන්න යනකොට නැවතත් පස් වෙනවා. පස් බවට පරිවර්තනය වෙනවා. දැන් හරි පුදුමයි. දැන් සේවකයෝ ගිහින් රජුරවන්ට සැල කරනවා. පස් වෙනවා පස් වුණා කියලා කියනවා. එයා යනකොට දකින්න රත්තරන් තියනවා කියනවා. බලන්න මේ කියන ආධ්‍යාත්මික ශක්තිය තියෙන බලය. පස්සේ බුදුහාමුදුරන්ට තාරංචි මේක සැලවෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ පුණ්‍ය ශක්තිය මේ පුණ්‍ය කියන්නේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ බොහෝ කුසල් දහම් කරගෙන ආපු දෙන්නේ පුන්නයි පුන්නගේ බිරිඳයි. මෙලවදිත් යා කරපු පොඩි කුසලයක් කරා. අර හැබැයි සිල් සමාදන් වුණා ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ක්‍රියා ආමිස හැටියට අරක තමයි කරන්නේ. නේද? ඒකයි මේ ආනිසං. රජුරු සතුටු වෙනවා. සතුටු වෙලා මේ පුන්නට සිටුතනතරකුත් දීලා අර රත්තරන් ටික පවා යට බාර කරනවා. ඔන්න බලන්න. දැන් අපිත් එහෙම නේද කරන්න ඕන. අපිත් ওই ක්‍රමවේදය තුල නේද ඉන්න ඕන. ජීවිතේ ගියත් ප්‍රාණඝාතනය කරන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක ආරක්ෂා කරන්න ඕන. තමන්ගේ ප්‍රාණය ඝාතනය කරගෙනයි තවත් සතෙකුගේ ප්‍රාණයක් ඝාතනය කරන මතක තබා ගන්න. සතුටු සිතින් හිනහවෙන් කවදාකත් එක කරන්න බෑ. යක්ෂයා නැත්තම් තිරිසනා මේකට ආරූඪ වුණොත් ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ මේක දකින්න. ඒක දකින්න නැති නිසා තමයි මේ ලෝකෙ ගොඩක් අපරාධ සිද්ධ වෙන්නේ. මම දැක්ක මේ ළඟදී මාධ්‍ය තුලින් මාස 4යි පින්වත් දරුවට. නේ? මාස 4යි. අර කාමයේ යක්ෂය ඇවිස්සিলা පිරිසක් ආවා ඒ දරුවගේ අම්මව විනාශ කරන්න බැරි වුණා. දරුවව දැම්මා බැරල් එකට. බලන්න. එනිසා පින්වතුනි මේ සසර මේ ගෝර සසර හරි බයයි. මේ ලෝකේ හරිම විසමයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ ලෝකේ මඩ ගොහරුවක් මේ මඩ ගොහරුවේ මඩ නොගෑවි පිපෙන්න නම් මෙන්න මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙලා බුදුහාමුදුරන්ගේ බුදු පිළිවෙත
අනුගමනය කරන්න හැම ෂණය තුළම තමන්ගේ මේ බඹයක් පමණ ලෝකේ නිවි නිවි යන ගමනකට යන්න උත්සාහයක් ගන්න. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ දේශනාව තුළ ක්‍රියාත්මක වෙනකොට තමන්ට මේ ඇහි ස්වභාවය චක්කුම් උදපාදි කියන්නේ ඔකට තමයි. බුදුහාමුදුරු දේශනා කරේ බුදුහාමුදුරන්ට පමණනේ බුදු වෙන්න පුළුවන් මිනිස්සයාට. පසේ බුදු වෙන්න පුළුවන් මිනිස්සයාට. මහා රහත් බෝධිය සාර්ථක මිනිස්සයාට. බුදුහාමුදුරුත් මනුස්ස සත්‍යයි. මනුස්ස සත්‍යයෙන් තමයි බුද්ධත්වයටපත් උනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ පංච ඉන්ද්‍රියන්ගේ ස්වභාවය Taman දැක්කන අන්න චක්කුම් උදපාද. මසසෙන් බහැර වෙලා නැනස පාදාගත්ත. ඥානං උදපාද. ප්‍රඥාය සවදි කරගත්තා. පඤ්ඤා උදපාද. ඊළඟට අවිද්‍යාව කියන එක ඕගේ ශේකරා විද්‍යා උදපාදි. අලෝකෝ උදපාදි. ඇලීමක් ඇති නොවන ආකාරයට තමන්ට කටයුතු කරන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙන්නයි බුදුහාමුදුරු දේශනා කරේ. දුක්ඛ සත්‍ය තමා තුලින් දකින්නවා. දුක්ඛ සමුදය තමා තුලින් දකින්නවා. දුක්ඛ නිරෝධය තමා තුලින් දකින්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනවා. මසසින් බලන්නේ තමන්ගේ සිත කියන එක පවා අමත තත්ත්වයට තබා ගන්න පුළුවන්. ඒ හිත අමත තත්ත්වයට තබාගෙන මේ හැම දෙයක්ම තමන්ට විඳින්න ඕනේ. මොකද විඳිනවා නම් එතන කෙනෙක් ඉන්නවා. මම කෙනෙක් ඉන්නවා විඳිනවා නම්. විඳීමෙන් බැහැර වෙලා. දැනීම, දැකීම ඇතුව ක්‍රියාත්මක. දැකීම කියන්නේ මොකද්ද? මේ බඹයක් පමණ ලෝකේ හැම ක්‍රියාකාරකමම Taman දකිනවා. දකින්න නිවෙනවා. අන්න වේදනාව දැනෙනවා. ඒ වේදනාවත් Taman මේක මට අයිති දෙයක් නෙමෙයි කියලා Taman ඒක ක්‍රියාත්මක වෙනකොට ප්‍රායෝගිකව අරකට ක්‍රමානුකූල ශේ වෙනවා. නමුත් නැවතවරක් එනවා. අන්න එතකොට බුද්ධංග ධර්මවත් Taman ක්‍රියාත්මක කරලා කායානුපස්සනා ක්‍රියාත්මක කරලා වේදනානුපස්සනා ක්‍රියාත්මක කරලා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ධම්මාන Taman අවබෝධ කරගත් Tamanගේ ස්වම් බුද්ධිය තුලින් මේ එන ධර්මතාවයන්ට මූණ දීලා Taman මේ ආවුද තුලින් Tamanගේ අවබෝධය ලබාගෙන සෝයක් ලබනවා. ඒ සෝය තමයි බුදුහාමුදුරුවෝ නිවන් සෝය කිව්වේ. මේ නිවන් සෝය අවබෝධ කරගන්න මේ දේශනාව මේ ඇත්තන්ට ධර්ම ඖෂධයක් වේවා. අමා වැස්සක් වේවා. මේ ගෞතම බුදු සසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා. හොඳයි අපේ පින්වත් උපාසක මහත්මයා මීට ඉස්සෙල්ලා පොය දවසේ තමයි මට ආරාධනා කරේ. මට ඒකට සම්බන්ධ වෙන්න බැරුණා. මම ටිකක් ගිලන් වෙලා හිටියේ. ඒ නිසා මම මෙයාට ප්‍රතිඥාවක් දුන්නා. මම අපවත් නොවී සිටියොත් මේ පොයට වගේ පින්කම සිද්ධ කරලා දෙනවා කියලා. ඒකේ වාසනාව මට ලැබුණා. මේ ඇත්තන්ටත් එකෙන් මම හිතන්නේ වාසනාව ලැබුණා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අපේ උපාසක මහත්යගේ මාර්ගයෙන්. මොකද්ද මෙයාගේ අභිප්‍රාය? අපේ මේ පුණ්‍ය භූමියේ මේ භාවනා මධ්‍යස්ථානයේ අපගේ අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේ මුල්ලේරියාවේ විමල හාමුදුරුවෝ උන්වහන්සේ නායක හාමුදුරන් සිහිපත් කරලා ඒ වගේම අපගේ උපාසක මහත්යගේ ජන්මාත්‍රගත වෙච්ච මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ සිහිපත් කරලා තමයි මේ ධර්ම දානමේ පින්කම අද මේ දවසේ සිද්ධ කළේ. ඒ වගේම මේ උවැසියන් මේ හැම දිනාගෙම නමින් මිය පරලෝයන්ට දුණු මීගී ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියනවා. එනිසා මේ උදාරතර කුසල සම්භාරය මේ හැම දිනාටම නමින් මිය පරලෝකීය සියලු මීගී ඥාතීන් අනුමෝදන් වෙත්වා. සංසාරේ අපි ඉපදිමින් මැරෙමින් එන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරය වෙච්ච ඥාතිවර වෙච්ච ඇත්තෝ යම් සසරත වැරද්දක් නිසා දුක්තිගාමී ස්ථානයක පින් බලාපොරොත්තු වෙන. මේ දුක්තිගාමී ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානයක උපත් සුගතිගාමී තත්ත්වය වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම්
අමහා මහා නිවනින් සැනසීම ලබා ගන්න මේ පින් තමන් සිය සිතින් කරගත්තා සමානව අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් කරනවා. ඒ වගේම අද මේ පින්වත් පිරිස සමග තවත් පිරිසක් සාදුකාර දෙමින් මේ පින්කමට සම්බන්ධ වෙලා පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. සදේවලවට අධිපති ශක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධ විරෝපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජ්‍යෝත්පයන් වහන්සේලා පාරමිතා දම් පුරන්නා වූ නිවන් මඟ පසක් කරන්නා වූ මතු බුද්ධත්වයේ සාක්ෂාත් කරන බෝධි සම්භාර පුරන්නා වූ මහා විෂ්ණු එවාගෙම කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ එවාගෙම ගම්බාර බලකාර නම්බුකාර අහංකාර ගම්බාර දේවතාවුන් වහන්සේ ඇතුළු සියලුම පාරමිතා දම් පුරන්නා සියලුම දෙවිගොල්ලෝ සියලු බෝසත්වරු සාදුකාර දෙමින් මේ පින්කමට සම්බන්ධ වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මඥානෙ වැඩි දියුණු කරගත්තා. දැන් පින් අනුමෝදන් කරමු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පළමු කොට අක්ඛාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං අක්ඛාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං අක්ඛාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. එවාගෙම රටදැය වෙනුවෙන් සේවය කළ දීපිදුවව රණවිරුවන්ට සුනාමි ව්‍යසනයේ ජල ගැලීම් නායම් වලින් නොඑක් ආකාරයේ ආපදාවට පත් වෙලා මිය පරමසියලු මේගී ඥාති මේ පින් අනුමෝදන් කර ගනිත්වා. අනුමෝදන් වීමෙන් ඒ ආත්ම භාවයන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. විශේෂයෙන් අපගේ ඒ මුල්ලේරියාවේ විමල නායක මහිමිපාණන් වහන්සේ ඇතුළු අනිකුත් පූජනීය ස්ථානයේ ශාසනික මෙහෙවරක් සිද්ධ කර අපවත් වී බදාළ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද එවාගෙම මේ පුණ්‍ය භූමියේ මේ අනිකුත් පූජනීය ස්ථානයේ දායකත්වයේ ධර්මයෙන් මිය පරලොව සතර පේරුවේ දායකකාරක ආදීන්ටද මේ උදාරතර කුසල සම්භාරය අනුමෝදන් මෙත්වා. අනුමෝදන් වීමෙන් ආත්ම භාවය සුඛී සුවපත් භාවයට පත් කරගනිත්වා. කෙලවර උතුම් අමහා මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි සුඛීව ජීවත් වෙන විශේෂයෙන් අපේ උපාසක මහත්මයා මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා මහා කුසලයක් අත්පත් කරගත්තා. කිසිම බලාපොරොත්තුවක් නැතුව නෙක්ඛම්ම සංකල්පනා තුළ තමයි මේ සිත පිහිටුවාගෙන දැන් මට ආරාධනා කරන්න කිව්වේ අපේ හාමුදුරනේ කිසිම විස්තරයක් එපා. මේ ධර්ම දේශනාව සිද්ධ කරලා අපේ උවැසියන්ට ඒ ධර්ම දේශනාව තුළින් ඒ ඇත්තන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න ඔබ වහන්සේ පිහිට වෙන්න කියලා. ඒකයි එයාගේ එකම අභිප්‍රාය. එයාටත් ඒ අනුව මේ හැම දිනාටම මේ සසර බය දකිමින් සසර කතරින් එතරවන උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව හැම ෂණය තුළම අනුගමනය කරමින් යාම් ඉදුම් හිටුම් සතර ඉරියව්වකදීම තමන්ගේම ස්වම්බුද්ධියෙන් සුවපත් මනසක් ඇති කරගෙන නැනස පාදාගෙන ප්‍රඥා ඇස අවදි කරගනිමින් ක්‍රියාත්මක වීමට මේ ධර්ම දානමේ පින්කම මහත් ආනිසංසයක් වෙත්වා. සම්මත ලෝකේ කරන කිය රැකිරක්ෂා කටයුතු ඇත්තම්, ව්‍යාපාර කටයුතු ඇත්තම්, ඒ වගේම ගොවිතැන්පත් කටයුතු ඇත්තම්, දරුවෝ සිටිනොනම් අධ්‍යාපනය කරන ඒ සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගී ශක්තිය ලබාගෙන මේ කුසල් දහම් වල ආනිසංස බලේ මෙලවදීම ඒ උතුම් කුසල සම්භාර තුළින් ඒ සියලු යහපත් කටයුතු යහපත් ලෙස සාර්ථකව ඉෂ්ට කරන්න ඒ අවශ්‍ය වටපිටාව සකසා ගන්න තුරුණුවන්ගේ සරණත් පින් අනුමෝදන් දෙවියන්ගේ ආශිර්වාදත් හැම දිනාටම ලැබේවා. විශේෂයෙන් අපගේ මේ පුණ්‍ය භූමියේ නව විහාරාධිපති උන්වහන්සේටද මේ සාසනික මෙහෙවර තව තවත් සිද්ධ කරන්
උන්වහන්සේගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න. උන්වහන්සේට කායික සුවතාවේ මානසික සුවතාවේ නිරෝගීකම ලබා ගන්න. මේ උදාාරතර කුසල සම්භාර හේතු වාසනා වේවා. අවසාන වශයෙන් දෙවියන්ටත් මිගේ ඥාතීන්ටත් ඔබ හැම දිනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමීසෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිච්ඡ නිච්ඡං අධ්‍යාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිභාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඒක නැතුව නිකම් හිටන්න.